වස්සාන ධර්ම දේශනා භගවා කියන මේ ලෝකේ භාග්‍යවන්තම කෙනා පින්වන්තම කෙනා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධ මේ ගුණ දරා ගන්න තරම් භාග්‍යවන්ත කෙනෙක්. ඒ නිසා භගවා කියන මෙන්න මේ බුදු ගුණ ඔබ එකින් එක සිහි කරනවා නම් බුදු ගුණ සිහි කරනකොට හිත රාගයෙන් යටපත් වෙන්නේ. බුදු ගුණ සිහි කරනකොට හිත ද්වේෂයෙන් යටපත් වෙන්නේ. හිත මෝහයෙන් මුලාවටපත් වෙන්නේ. බිය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම යටපත් වෙලා බුදු ගුණ මානසිකාරය තුල හිත පිහිටනවා. අන්න බලන්න ඔබ ජීවිතේ අපට මරණ බය උපදින සමහරට ඇත්තට මරණාසන්න මොහොතක හිතන් ඔබේ ඥාතියෙක් ලෙඩෙක් හිතවතෙක් බොහොම අමාරුයි. මරණාසන්න වෙච්ච වෙලාව මරණ බියෙන් තැතිගත්ත වෙලාව අන්න ඔබ කළ යුත්තේ කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ දජග්ග සූත්‍රයේ මේ බුද්ධ දේශනා අහලා ධර්මයේ දන්න ශ්‍රාවකෙක් නම් ඒ කෙනාගේ බිය තැති ගැනීම යටපත් කරන්න තියෙන හොඳම උපදේශ තමයි බුදු ගුණ සිහි කිරීම. බුදු ගුණ සිහි කරවීම. ඒ නිසා අපි පුංචි කාලේ ඉඳන් බුදු ගුණ අනන්තයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කියන. ඒ අචින්තිය බුදු ගුණ ගැන හිත යම් ප්‍රමාණයකට හරි පැහැදුනා නම් ලැබෙන විපාකයක් අචින්තියයි. නමුත් අපට බුදුරජාණන් වහන්සේ අනන්ත බුදු ගුණ යම් ප්‍රමාණයකට අපේ නුවණට අපිට තේරෙන විදිහට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණවලින් නවාරහදී බුදු ගුණ හැටියට චතු විසරද බුද්ධ ඥානයන් හැටියට දස බල ඥාන හැටියට තිසැත්තෑ ඥාන හැටියට සූවිසි ප්‍රත්ති ඥාන හැටියට මේ වගේ ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේලාට බුදු ගුණ බුදුවරු දේශනා කරලා තියෙනවා. ඒයින් දන්න ප්‍රමාණය අඩුගාන ඉතිපිසෝ ගාථාව පුංචි කාලේ ඉඳන් අපි කියපු ගාථාව බොහෝ දෙනෙකුට මේ ගාථාවන් කටපාඩම් තුනුරුවන් වන්දනා කරන ගාථා. ඒ ගාථාවේ තියෙන අර්ථය බුදු ගුණ 9 හරි අර්ථ වශයෙන් තේරුම්ගෙන අර්ථ වශයෙන් විමසන්න පුරුදු වෙන්න. බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් යම් වෙලාවක ආවනම් අන්න ඔබ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කිරීමයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් ප්‍රධාන අරමුණ වන්නේ අගෝස්තු මාස 25 වන දින මියගිය වැලිහේන ගමගේ සෝමදාස ආදරණීය පියාණන්ට සහ පරලෝසැපත් වැලිහේන ගමගේ සුජිත් ගාමිණී සොහොයුරාට පින් අනුමෝදන් කිරීමත් එමෙන්ම වරුණී ගමගේ මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන පරලෝසැපත් වැලිහේන ගමගේ ඩේවිඩ් දයාබර පියාණන්ට සහ ප්‍රල් චන්ද්‍රා ජයතිලක ආදරණීය මව්තුමියට පරලෝ සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීමත් ශාන්ති ගමගේ මහත්මියගේ පරලෝසැපත් ආදරණීය ස්වාමි පුරුෂයා වන RAA පෙරේරා මහත්මයා ඇතුළු නමින් පරලෝසැපත් වර්ග පරම්පරාවේ සියලුම දෙනාට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ප්‍රින්සි ගමගේ, හර්ෂි ගමගේ, වරුණි ගමගේ, ශාන්ති ගමගේ යන පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණයට එකතු වෙන්න. ඉතින් අද මේ බණහන හැම දිනාටමත්
ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනී අද ධර්මානු ශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ ජීවිතයේ බියක් තැති ගැනීමක් යම් කිසි මරණ බයක් ලොමු ඩැහැගැන්ම කෙනෙකුට ඇතිවෙච්ච සැනින් අපි සිහි කළ යුතු ඉතාමත් වැදගත් සිහිකිරීම් තුනක් එක භාවනා හැටියට ගත්තත් අනුස්සති මේ ලෝකයේ සිහිකිරීමෙන් අග්‍රම බුදුරජාණන් වහන්සේව සිහිකිරීම. බැරි වෙලාවත් ඔබට බුදුරජාණන් වහන්සේ එක පාරට සිහිකරගන්න අමතක වුණොත් බැරිවුණොත් ධර්මී ගුණ සිහි කරන්න ධර්මරත්නය සිහි කරන්න. එහෙමත් බැරිවුණොත් මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය උතුම් මහරහතන් වහන්සේලා ආර්යන් වහන්සේලා ගුණවසයෙන් සිහි කරන්න. මෙන්න මේ තුනුරුවන් සිහිකිරීම භාවනාවසයෙන් ගත්තත් අනුස්සති භාවනාත් වුණා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති අනුස්සති භාවනාත් වුණා. පිංගතුනේ අපි කවුරුත් දන්න දේශනාවත් දජග්ග සූත්‍රය පිරිවානා පොත් වහන්සේ තුළත් මේ දජග්ග සූත්‍රය මේ දේශනාව සඳහන් වෙන. මේ දේශනාව සඳහන් වෙන්නේ දෙව්ලොව සුරාසුර යුද්ධයක් ඇතිවෙච්ච වෙලාවේ සක්‍ර දෙවියන් තමන්ගේ සේනාව අමතල දීපු උපදෙසා. ඒ උපදෙස මුල් කරගෙන ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට ධර්මානුකූල උපදෙසක් දෙනවා. ඒ තමයි මනුස්සලෝක අපිට බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවුණොත් අපි කුමක්ත කළ යුත්තේ. අපි මොන විදිහටද ඒ බිය තැති ගැනීම ඇතිවෙන මොහොතේ හැසිරිය යුත්තේ. දැන් ඔබ සාමාන්‍යයෙන් හිතන්න ඔබට මිනිස්සු බය වෙනවනේ. සමහරු කරුවලට බයයි. සමහරු ඉන්න රාත්‍රී කාරය කරුවල වැටෙනකොට එලියටවත් යාගන්න පිළිකන්නකට යන්න බයයි. ගේ ඇතුළේ ඉන්න බයයි. සමහර වෙලාට ගෙදර කට්ටිය කවුරුත් නැත්නම් තනියෙන් ගෙදර ඉන්න බයයි. ඊළඟට සමහර අයට තියෙන අමනුස්ස බිය. මේ අමනුස්ස බයත් එක්ක අඳුරු වැටෙනකොට කරුවල වැටෙනකොට මේ අමනුස්ස බිය කියන එක බොහෝ දෙනෙකුට ඇතිවෙන. ඊළඟට සොර සතුරු බිය. මේ වර්තමානයේ බොහෝ වෙලාවට මිනිස්සුට තියෙන ආර්ථික ප්‍රශ්න රටේ යම් යම් දේවල් එක්ක මේ සොර සතුර බිය එන්න වැඩි ස්වභාවයක් තියෙන. සමරුන්ට ගෙදරට හොරු පනේද හොරෙක්කෙයිද යම් සද්ධයක් ඇහුනත් අඩි සද්ධයක් ඇහුනත් හොරෙක්වත් සමහරු රෑට නින්ද යන්න බය වෙනවා තැතිගන්නවා. ඊළඟට ලෙඩක් දුකක් හැදිලා මරණ බයක් උපදින්න පුළුවන්. රෝග බිය මරණ බිය කෙනෙකුට එවැනි බිය ජීවිතය ඇති වෙනවා. දැන් ඔබ බලන්න ඔබේ ජීවිතේ කොච්චර ඔබට එවැනි අවස්ථා සමහර වෙලාවට අනතුරක් ඇති වෙයි කියලා යම් විපතක් ඇති වෙයි කියලා යම් ගැටුමකදී සතුරු බලවේගයකදී එවැනි අවස්ථාවල මිනිසුන්ට බිය තැති ගැනීම ඇතිවෙන. බයක් තැති ගැනීමක් ඇතිවෙච්ච වෙලාවක සමහරුන්ගේ කකුල් පණ නැති වෙන. සමහර අය කියනවා කකුල් පණ නැති වුණා. දුවා ගන්නත් බැරි වුණා. දැන් සතුන්ට බය වෙනවා මිනිස්සු. සමහර වෙලාවට සර්පයෝ දැක්කහම මිනිස්සු බයයි. සමහර අයගේ නොසිතන විදිහ එක්ක කැරපොත්තන්ට බයයි ඉන්නවා. ඌනන්ට බයයි. ගෙදර පොඩි සතෙක් හිටියත් බයයි. මකුළුවන්ට බයයි. ඊට අමතරව සමහරලාවට වනාන්තරවල ඉන්න බොහොම දරුණු සත්තු ඉන්න. වනාලි. එදකොට මේ වගේ සතෙක් නිසා යම් හේතුවක් නිසා බියක් තැතිගැන්මක් උපදින. කෙනෙකුට බිය ඇති වුණාට පස්සේ ඇඟ වෙවුලනවා කකුල් පණ නැති වෙනවා. සමහරුන්ට කෑ ගහගන්න කෑ ගැස්සෙනවා බයට. සමහරුන්ට කෑගහන්න හැදුවත් කෑ ගහගන්න බෑ. කෙනෙකුට අන ගහන්න බෑ. වචන පිටවෙන්න නැතුව යනවා. පපුුව සමහරු කෙන මගේ පපුුව නතර වුණා වගේ හුස්ම ගන්නත් බැරි වුණා කියලා. එතකොට මේ වගේ කෙනෙකුට බය තැති ගැනීම ඇති වෙනකොට මෙවැනි ලක්ෂණ ඇතිවෙන. ඇඟ පණ නැතිවෙනවා සමහරු සිහිසුන් වෙන අය ඉන්නවා. එහෙම වාඩි විච්ච තැන නැකිට ගන්න බැරුව ගල් ගැහුණ වගේ බයෙන් වෙවුලන අය ඉන්නවා. ඇඟ වෙවුලනවා.
එතකොට මෙවැනි අවස්ථාවක අපි මොකක්ද කළ යුතු. සාමාන්‍ය දුවාගන්න පුළුවන්න කෙනෙක් බයිවෙච්ච ගමන් එක පාරට බුදු අම්මෝ කියාගෙන දුවනව සමහර. කරුවලට හොල්මංවලට සොර සතුරෙකුට රාත්‍රී කාලේ වැනි අවස්ථාවක බය වුණහම සමහරු හැරිල බලන්නවත් නෑ දුවනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බෝසත් කාලේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා ආර්ය පරියේෂණ සූත්‍රයේ. අපේ බෝසතාණන් වහන්සේ ආර්ය පරියේෂණයක් හැටියට දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ කාලේ උන්වහන්සේ අමු සොහොන්වල මහා වනාන්තරවල කැලෑවල් වල පුදුමාකාර දුෂ්කර ජීවිතයක් උන්වහන්සේ ගත කරේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය සාරිපුත්ත සූත්‍රයේ සඳහන් වෙනවා සාරිපුත්තයන් වහන්සේට උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ සිදුවීම් විස්තර කරන. ඒ කාලේ සමහර හොල්මන් තියෙනවා කියලා එවැනි මිනිස්සු විශ්වාස කරපු මිනිස්සු පලාතටවත් නොගිය වනාන්තර සොහොන් එවැනි බියජනක ස්ථානවලට උන්වහන්සේ ගිහිල්ලා ඉන්නවා. සමහර වෙලාවට අත්තක් හෙලවෙනවා දකිනවා. ඒ වගේ වෙලාවක ඔබ හිතන්න සාමාන්‍ය කෙනෙක් ආයි හෙවිල්ලක් බැලිල්ලක් මේ අත්තක් හෙලවෙනවද කියලා ඒ කිසි දෙයක් නෑ දැක්ක ගමන් දුවනවා. ආයි හැරිලවත් බලන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂූන් වහන්සේලාට මහණෙනි නුඹලා මහ වනාන්තරයක වෙන්න පුළුවන් ආරණ්‍යක කැලෑවක බණ භාවනා කරනකොට බිය තැති ගැනීම ඇති වුණොත් බය බෙහෙරව සූත්‍රය කියලා දේශනාවක විස්තර කරනවා. ඒ බිය ඇති ගැනීම නැති කරගන්නේ කොහොමද? කිසියම් ඉරියව්වක් මුල් කරගෙන බිය තැති ගැනීමක් උපදිනවා. දැන් අපි හිටගෙන ඉන්නකොට කරුවලේ හරි රාත්‍රී කාලේ හරි ඔබ හිතන්න ඒ ඉරියව්ව තුල එක පාරට ගහක අත්තක් හෙලවෙනවා හරි යම් ඡායාවක් හරි දැකලා බියක් තැති ගැනීමක් උපදින. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ඒ ඉරියව්වේම ඉඳගෙන ඒ කාරණේම විමසලා නුවණින් විමසමින් ඒ ඉරියව්වේදී මේ බිය තැති ගැනීම දුරු කරගන්න කියන. සමහර වෙලාවට අපි සක්මන් කරනවා. භික්ෂුන් වහන්සේලා සක්මන් කරන රාත්‍රී කාලේ එවැනි වෙලාවක බියක් තැතිගැන්මක් උපදිනවා. ඒ වෙලාවට වෙන දිහාකට දුවන්නවත් හැංගෙන්නවත් නෙමෙයි ඒ ඉරියව්වෙම ඉඳගෙන ඒ කාරණේම කුමක් අරඹයාද මා තුළ මේ බිය තැති ගැනීම ඉපදුනේ කියලා ඒ කාරණේම විමසලා බිය තැති ගැනීම දුරු කරගන්න කියලා. නිදාගෙන ඉන්න ඉරියව්වේදී යම් සද්දයක් හෝ යම් කිසි දෙයක් මුල් කරගෙන බිය තැති ගැනීම ඇති වෙනවා. ඒ කාරණේ ඒ මොහොතේම නුවණින් විමසන්න කියන. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ එවැනි භූමිවල මහ වනාන්තර හොල්මන් තියෙනවා යන්න එපා මේ වගේ භයානක තැනක් ඒ වගේ මිනිස්සු විශ්වාස කරපු ස්ථානවලට උන්වහන්සේ ගිහිල්ලා ඒ ස්ථානවල ඇත්තටම එහෙම දේවල් තියෙනවද කියලා උන්වහන්සේම පරීක්ෂා කරා කියලා. සමහර වෙලාවට අත්තක් හෙලවෙනවා. උන්වහන්සේ එතනට ගිහිල්ලා බලනවා ඒ කාරණේ ඒ ඉරියව්වෙම මේ අත්තක් හෙලවුනේ කියලා ඒක හිතෙන් දුරු කරගන්න. සමහරවිට සතෙක් කැලේ ඉන්න සතෙක් හාවෙක් වෙන්න පුළුවන් යම් කිසි සතෙක් කැලේ ඇතුලෙන් පැනලා සතෙක් දුවනවා. ඒ හඬට කෙනෙක් බය වෙනවා තැති ගන්නවා. ඒ හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ කාරණේ විමසලා බලලා ඒ මොහොතේම ඒ සැකේ දුරු කරන්න. කැලෑවල් වල භාවනා කරන හුදකලාවේ වනාන්තරවල වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා ඔය විදිහට තමයි උන්වහන්සේලා වනාන්තරවලට හිත පුරුදු කරන්නේ. දැන් ඔබ දන්නවා සමහර ස්වාමින් වහන්සේලා මහා වනාන්තරවල කිලෝමීටර් ගණන් මනුස්ස වාසයක් නැති ගම්මානෙන් ඈත අලි කොටි වලස්සු මහා දරුණු සත්තු ඉන්න වන භූමි වනාන්තර කඳු ශිඛර මේ වගේ ගල්ලෙන් එවැනි භූමිවල උන්වහන්සේලා හුදකලාව තනියම වැඩ සිටින. උන්වහන්සේලා මේ රහත් වෙලා නෙමෙයි. උන්වහන්සේලා භාවනා කරන්න රහත් වෙන්න වීරිය වඩන අය ඉන්නවා. ධර්ම අවබෝධයට වීරිය වඩනවා. උන්වහන්සේලාට බිය තැති ගැනීම උපදිනවා. කෙලෙස් සහිතයි. එවැනි වෙලාවල් වල අන්න ඒ බිය තැති ගැනීම දුරු කරගන්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේ ඊටාම වැදගත් අපට සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඔබට යම් බයක් ඇති වුණොත් මම මැරෙයිද මට අනතුරක් වෙයිද එක්ක අමනුස්ස බයක්
වෙන යම් තැති ගැනීමක් මොකක් හෝ කාරණයක් මුල් කරගෙන හිතට බියක් උපදින. ලොමු ඩැහැ ගන්නවා. භයංවා චම්බි තත්තංවා චම්බි තත්තන් ගැන තැති ගන්නවා. ලෝම හංසෝවා ලොමු ඩැහැ ගන්න. බය වුණාට පස්සේ මේ රෝම කූප තැති ගන්න. ලොමු ඩැහැ ගන්න. එවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බුදු ගුණ සිහි කරන්න කියලා අපිට උපදෙස් දුන්න. ධර්මයේ ගුණ සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දුන්න. මහණෙනි සංඝ ගුණ සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්න. ඒකට හේතු වෙච්ච කාරණේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දිවසින් දකිනවා දෙව්ලොව සිදුවෙච්ච සිදුවීමක්. සිදුවෙන දෙයක්. උන්වහන්සේ ජේතවනයේ ගන්ධ කුටියේ වැඩ සිටියත් ධම්සභා මණ්ඩපයේ වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේට දිබ්බ චක්කු දිබ්බ සෝත උන්වහන්සේගේ ඇස් දෙකෙන් දැන් අපට දිබ්බ චක්කු සාමාන්‍ය මිනිසෙකුට නෑ. සාමාන්‍ය මිනිසෙක්ගේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔබේ ඇහැට පේන සීමාවක් තියෙනවා. හැබැයි භාවනා කළා දිවස් නුවණ දිබ්බ චක්කු ඥානෙ උපදවාගත්ත කෙනෙකුට ඒ සීමාවෙන් එහා අදිෂ්ඨානයෙන් උන්වහන්සේ යම් තැනකට හිත යොමු කරනවාද ඒ මොහොතේ එතන වෙන දේ දිවසින් මේ ළඟ වෙනවා වගේ දකින්න පුළුවන්. දිබ්බ සෝතේ කියලා කියන්නේ සාමාන්‍ය ඇසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. දැන් ඔබ හිතන්න සාමාන්‍ය මිනිස්සෙකුට යම් සීමිත ප්‍රමාණයක් තුල තමයි ශබ්දයක් ඇහෙන්නේ. ඈතින් සතෙක් කෑ ගහනවා කෙනෙක් කතා කරනවා ඈත දෙයක් යම් මට්ටමකට ඇහෙන්න පුළුවන්. හැබැයි අපිට සීමාවක් තියෙනවා. නමුත් භාවනා කළා දිබ්බ සෝත කියන හැකියාව උපදවාගත්ත කෙනෙකුට එක දිවසක් යොදුන් ගානක් ඈත සමහරලාට දෙව්ලොව දෙවියන් කතා කරන දේවල් ඔබ හිත යොමු කරාට පස්සේ මේ ළඟ මේ මොහොතේ වෙන දෙයක් වගේ ඔබට ළඟ ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි හැකියාවක් දියුණු කරපු කෙනෙක්. පිංගතුනි මේ හැකියාව ශ්‍රාවකයෝ දියුණු කරා. බුදුරජාණන් වහන්සේ කාලේ ත්‍රිවිද්‍යා ඇති අය, පංච අභිඥා ඇති ශ්‍රාවකයෝ, ෂඩාභිඥා ඇති රහතන් වහන්සේලා මේ වගේ ඒ හැකියා දියුණු කරගත්ත ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනවල වැඩ ඉඳලා තියෙනවා. දැන් අපි බලමු දජග්ග සූත්‍රයේ සඳහන් වෙන කාරණේ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දිවසින් දකිනවා දෙව්ලොව සුර අසුර කියන මේ දිව්‍ය කණ්ඩායම් දෙක අතර යුද්ධයක් ඇති වෙන්න යනවා. මේ දෙව්ලොව සුර අසුර ගැටුම් යුද්ධ ඇති වුණේ එකපාරක් දෙපාරක් නෙමෙයි. බුද්ධ දේශනාවල එවැනි සිදුවීම් බොහෝමයක් සඳහන් වෙනවා. සුර කියන්නේ දෙව්ලොව ඉන්න දිව්‍ය පිරිසක්. ඒ අයගේ නායකයා තමයි සක්‍ර දෙවියෝ. සුරයන්ගේ නායකයා සක්‍ර දෙවියෝ. සුර දේවතාවෝ. ඒ අය පිනට බරයි. බොහොම ගුණ ධර්ම වලින් යුක්තයි. ඒ දෙව්ලොවම ඉන්නවා ගැටුමට බර පිරිසක්. මතක තියාගන්න දිව්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකයට අයිති තැන. මනුස්ස ලෝකෙත් කාම ලෝකයට අයිති තැන. එතකොට යම්කිසි පෙර පිනක් නිසා මරණාසන්න මොහොතේ පින බලවත් වෙලා දිව්‍ය තලවල පිනට අනුව උපදිනවා. හැබැයි මේ සංසාර පුරුදු ඒ ආත්මය තුල වුණත් ඒ දෙවිවරු අතර පවතිනවා. ගැටුමට බර අය. එවැනි දේවතා පිරිසක් ඉන්නවා අසුර කියලා. දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය පිරිසක්. අපාය අසුර කොටසක් ඉන්නවා. ඒ අය ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. දිව්‍ය පිරිසක්. ඒ අය ගැටුමට බරයි. ඒ අයගේ නායකයෝ දෙන්නෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි වේපචිත්ති කියන අසුරේන්ද්‍රය. ඊළඟට පහාරාද කියලා අසුර නායකයෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ අය දිව්‍ය අසුරයෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ දෙව්ලොව සුර අසුර දිව්‍ය පිරිස් දෙක අතර යුද්ධයක් ඇති වෙන්න කියනවා. මේ යුද්ධයට ඒ අය දැන් අවිආයුධ සූදානම් කරලා දැන් මේ මනුස්ස ලෝක යුද්ධ වලට වඩා මේක වෙනස්. දිව්‍ය ලෝකේ ඇති වෙන දෙයක්. ඒ අයටත් හැබැයි දිව්‍ය සේනාධිපතිවරු, යුද සේනාංක වගේ දිව්‍ය සේනාංක, දිව්‍ය සෙම්පතිවරු, ඒ අය දෙවියන් යුද වදිනවා. එතකොට මේ යුද්ධයට යනකොට ඒ අයටත් ආචාර ධර්ම කොටසක් තියෙනවා. ඒ යුද සේනාවේ ඒ යුද්ධය ඇති වෙන වෙලාවේ ඒ අයගේ නායකත්වයේ දරන යුද සෙම්පති දේවතාවරු තමන්ගේ දිව්‍ය සේනාවත් එක්ක යුද්ධයට යනකොට ඒ දිව්‍ය සේනාවලට වෙනම දජයක් තියෙනවා. කොඩියක් තියෙනවා.
දැන් ඔබ හිතන්න සාමාන්‍යයෙන් ඔබ අපේ රටක වුණත් යුද හමුදාවට වෙන වෙනම සේනාංක කීපයක් තියෙනවා. ඒ සේනාංකවලට සේනාංක දජයක් තියෙනවා. ඔබ දකින්න ඇති මීට අවුරුදු ගණනාවකට පෙර මේ 30 අවුරුදු යුද්ධය අවසන් වෙන කාලේ බොහෝ පිරිසක් මේ යුද්ධේ ඒ දර්ශන රූපවාහිනී වලින් නිතර ප්‍රවෘත්ති විකාශන වලින් දැන් මොකක් වෙයිද කියලා බොහෝ පිරිස අවධානයෙන් බැලුවා. යම් යම් ප්‍රදේශ අත්පත් කරගත්තට පස්සේ ඒ සේනාංක රටේ සිංහ කොඩියත් එක්ක රටේ කොඩියත් එක්ක ඒ සේනාංක වලට අදාළ කොඩියත් ඔවුන් ඔසවනවා සේනාංකාධිපති විසින්. එතකොට අපිට පේනවා අපේ සාමාන්‍ය මනුස්ස ලෝකෙ පවා යුද හමුදාවක යම් කිසි හමුදා බටපිරිසක් තුළ ඒ අයගේ සේනාංකත් එක්ක වෙනම දජයක් සේනාංකවල තියෙනවා. එතකොට මෙවැනි දේවල් මනුස්ස ලෝකෙ මේ තියෙනවා වගේම දිව්‍ය ලෝකවලත් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණය විස්තර කරනවා මහණෙනි ශක්‍ර දෙවියන් තමන්ගේ දිව්‍ය පිරිස අමතලා යුද්ධයට යන්න පෙර ඒ අයට උපදෙස් දෙනවා. යුද පෙරමුණේ මෙන්න මේ විදිහට කටයුතු කරන්න. නුඹලාට යුද්ධයේ යන අතරතුර යුද භූමියේදී ඒ සංග්‍රාම භූමියේ බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇතිවෙන්න පුළුවන්. එවැනි වෙලාවක ඔබ බලන්න මේ යුද පෙරමුණේ ඉදිරියෙන් ශක්‍ර දෙවියන්ගේ දජයේ තියෙනවා. ශක්‍ර දෙවියන්ගේ දජයේ නෙළදෙනවා කියලා කියන්නේ ශක්‍ර දෙවියන් යුද සේනාව ඉදිරියේ ඉන්නවා. එතකොට බය නැති කරගන්න. මම මොකටද බය වෙන්නේ? අපේ ශක්‍ර දෙවියන් මේ සේනාංකේ ඉදිරියෙන් ඉන්නවනේ කියලා අර යුද භූමියේදී තමන්ගේ සේනාංකයට යන දිව්‍ය පිරිසට ශක්‍ර දෙවියන් කියනවා නුඹලට බයක් තැති ගැනීමක් ඒ භූමිය ඇති වුණොත් නුඹලගේ නායකත්වයේ දරන ශක්‍ර දෙවියන්ගේ කොඩිය තියෙනවද කියලා ඒ දිහා බලන්න. මොකද මේ දෙවියන් විතරක් නෙමෙයිනේ. තව නායක දේවතාවරු ඉන්නවා. ඒ අසුර පිරිසගෙත් යම් යම් දජ අරගෙන වුන් එන්නේ. එතකොට ඒ අතර හොඳින් අඳුන ගන්න ශක්‍ර දෙවියන්ගේ දජයේ තියෙනවා නම් ඒ දෙවියන් යුද පෙරමුණේ ඉදිරියේ සටන් කරනවා. යම් වෙලාවක ඒ දේවතාව පැරදුනා නම් ඒ දජය අඩකුණු වෙනවා. ඒ කොඩිය ලෙලදෙන්නේ නැහැ. ඒ නිසා ශක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලලා බිය තැති ගැනීම නැති කරගන්න. දැන් මේ කියන්නේ ශක්‍ර දෙවිය බුදුහාඳුරු නෙමෙයි. තමන්ගේ දිව්‍ය සේනාවට දිව්‍ය පිරිසට මේ කතාව කියනවා. බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම භික්ෂුන් වහන්සේලාට දෙව්ලොව වෙච්ච සිදුවීමක් හැටියට දේශනා කරන. එතකොට ශක්‍ර දෙවියෝ ඊළඟට කියනවා දෙවිවරුනේ යුද භූමියේදී නුඹලට හදිස්සියේවත් ශක්‍ර දෙවියන්ගේ දජේ හොයාගන්න බැරි වෙලා හරි ඒක බලන්න බැරි වුණොත් ඊළඟට බලන්න ඊසාන කියන දේවතාවගේ දජේ තියෙනවද කියලා. ඒ යුද්ධයට නායකත්වය දීපු බොහොම බල සම්පන්න සෙම්පති දේවතාවයි. ඒ දෙවියන්ගේ කොඩිය ඉදිරියේ ලෙලදෙනවා නම් අන්න ඔබ බය නැති කරගන්න අපේ යුද සෙම්පතිය ඊසාන දෙවියන් ඉදිරියේ සේනාවත් එක්ක ඉන්නවනේ. මම මොකටද බය වෙන්නේ කියලා බය නැති කරගන්න. එහෙමත් බැරි වුණොත් වරුණ කියන දේවතාවා ඒත් යුද්ධයට නායකත්වයේ දීපු සුර දෙවියන්ගේ ප්‍රධාන සෙම්පති දේවතාවයි. ඒ දෙවියන්ගේ කොඩිය දිහා බලන්න. එතකොට ඒ කොඩිය ලෙලදෙනවා නම් මම මොකටද බය වෙන්නේ? වරුණ දේවතාවා දිව්‍ය සේනාවත් එක්ක ඉදිරියේ සටන ඉන්නවනේ කියලා අන්න බය නැති කරගන්න කියන. ඊළඟට ප්‍රජාපති කියන දේවතාව ශක්‍ර දෙවියන් කියනවා එහෙමත් බැරි වුණොත් ඒ යුද පෙරමුණේ ඉන්නවා ප්‍රජාපති කියන දේවතාව. ඔහුත් බොහොම බල සම්පන්න සේනා දිව්‍ය සේනාවට නායකත්වය දෙන සෙම්පති දේවතාවයි. ඔහුගේ කොඩිය දිහා බලලා බිය තැති ගැනීම නැති කරගන්න කියලා. එතකොට බලන්න ශක්‍ර දෙවියන් සුරාසුර යුද්ධයට සූදානම් වෙච්ච වෙලාවේ මේ අසුරයන් එක්ක යුද්ධයට යනකොට තමන්ගේ දිව්‍ය පිරිසට කතා කරලා කියන උපදෙස යුද භූමියේදී බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් ශක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න. එහෙම බැරි වුණොත් ඊසාන දෙවියන්ගේ කොඩිය දිහා බලන්න. එහෙමත් බැරි වුණොත් ප්‍රජාපති දෙවියන් වරුණ දෙවියන් ඒ දෙවිවරු ඉදිරියේ ඉන්නවා කියන්නේ තමන්ගේ නායක සෙම්පති දේවතාවරු සටන් භූමිය ඉදිරියේ සටන් කරනවා. එහෙමනම් මම මොකටද බය වෙන්නේ කියලා බිය තැති ගැනීම නැති කරගන්න කියලා. ඔය කතාව ඔය සිදුවීම
අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ උන්වහන්සේ වදාලා මහණෙනි සක්‍ර දෙවියන් ඒ විදිහට දිව්‍ය පිරිස අමතලා කිව්වට සක්‍ර දෙවියන් කියන්නේ කෙලෙස් සහිත කෙනෙක්. අනිත් දෙවිවරුත් කෙලෙස් සහිතයි. ඒ නිසා කෙලෙස් සහිත කෙනෙක් දිහා ඒ අයගේ කොඩියක් දිහා බලලා කොහොමද අනිත් අය බිය තැති ගැනීම නැති කරගන්න. මහණෙනි නුඹලාට තථාගත බුදුරජාණන් වහන්සේ බයක් තැති ගැනීමක් ලොමුන්ඩ හැ ගැනීමක් නුඹලාගේ ජීවිතවල යම් දවසක ඇති වුණොත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මෙන්න මේ දහම් පරියාය දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මගේ ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යම් බයක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේව සිහි කරා. උන්වහන්සේ බය වෙන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ කෙලෙස් සහිත කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බිය තැති ගැනීම දුරු කරගත්ත කෙනෙක්. ඔබ දන්නවා බෝධි මූලයේදී උන්වහන්සේ බුදු වෙන්න පෙර මොන තරම් මාරයා සේනා පිරිවරාගෙන දස බිම්බරක් සේනා පිරිවරාගෙන ආවත් ඒ මොහොතේ උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළ ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ නෑ. නමුත් උන්වහන්සේගේ අදිෂ්ඨානය වීරිය මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් වැඩ සිටියා. වසවර්ති මාරයා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා මහා බියජනක හඬ ඇති කරා කියන. දැන් සාමාන්‍ය කෙනෙක් නම් කොච්චර බය වෙනවද? ළඟ ළඟ හෙන පුපුරනවා වගේ බය ඇති වෙනවා. දැන් ඔබ දන්නවා සමහරු ළඟ ළඟ වෙන්න ඕනේ කොහේ හරි අකුණක් ගහන හඬක් අහසේ ගොරවන ගිගුරුම් දෙන හඬක් ඇහෙනකොටත් සමහරු බය වෙවුලනවා ඒ හඬට. එදා අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වැඩ සිටිද්දී මේ ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ගස් කඩාගෙන ඇඟ දිහාවට වැටෙනවා වගේ හඬවල් ඇති වෙනවා. ගල් කඳු පෙරලීගෙන තමන් දිහාවට එනවා වගේ භයානක හඬ ඇති වෙනවා. දැන් බලන්න වෙන කෙනෙක් නම් හැරිලා හරි බලනවා. එකපාරට බලනවා මොකක්ද මේ සද්දේ? දුවන්න හිතනවා. බයක් ඇති වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ දැඩි අදිෂ්ඨානයෙන් මොනම හේතුවකටවත් මම මේ ආසනයෙන් සම්බුද්ධත්වයේ ලබාගෙන මිස නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් වැඩ හිටියා. චතුරංග සමන්නාගත වීරිය. අවසානයේ වසවර්ති මාරයා ඊතල වරුසාවක් උන්වහන්සේ දිහාවට යොමු කරා. ගල් වරුසාවක්, ගිනි වරුසාවක්. හැබැයි ඒත් උන්වහන්සේව බියෙන් තැතිගන්වන් ඒ ආසනින් නැකිට්ටවන්න වසවර්ති මාරයටවත් බැරි වුණා. ඒ නිසා පිංහතුනි බුදු වෙන්න පෙරත් වීරිය වඩනකොට බෝධි මූලෙත් උන්වහන්සේ වැනි බිය තැති ගැනීමෙන් තොරව වැඩ සිටියා නම් නික්ලේශී භාවයට පත්වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ බය තැති ගැනීම දුරු කරපු කෙනෙක්. ඒ නිසා පිංහතුනි ඔබ උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඔබට බයක් තැති ගැනීමක් ඇති වුණොත් ඔබ කළ යුත්තේ බුදුගුණ හිතන්. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං, උන්වහන්සේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක්. බුදුගුණ අර්ථ වශයෙන් මෙනෙහි කරන්න. මේ තුන් ලෝකෙම ආමිස පූජා ප්‍රතිපක්ති පූජාවන්ගෙන් පූජා ලබන්න සුදුසුයි. උන්වහන්සේ අරහං. රහසින්වත් පව් නොකළ කෙනෙක්. අරහං වනසේක. අන්න බුදුගුණ හිතනවා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක්. සම්මා සම්බුද්ධයි. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න. විද්‍යා කියන්නේ උන්වහන්සේගේ අවබෝධි. චරණ කියන්නේ සිල්වත්කම. අෂ්ට විද්‍යා 15 චරණ හැටියට විස්තර වෙනවා. ඊළඟට බුදුන් වහන්සේගේ අවබෝධය අනන්තයි. උන්වහන්සේගේ ඥාන අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. උන්වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ මනුලොව දෙව්ලොව බඹලොව කොහෙවත් නැහැ. බුදු කෙනෙක් සම වෙන්නේ තවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සමග පමණයි.
ඒ නිසා උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න සුගත සුන්දර නිවන් මඟ හොයාගෙන ඒ මඟ වැඩම කරලා නිවනට පත් වනා සුගතු. ලෝකවිදු මේ ලෝකයේ ගැන මේ විශ්වය ගැන මනුස්ස ලෝක ගැන විතරක් නෙමේ. සත්වයන් උපදින තල 31ක් ගැන හිරු සඳුගේ සීමාව තුළ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා. ඒ වගේ දස දහසක් ලෝක ධාතු ත්‍රිහිසාස්සී කෝටි ලක්ෂයක් සක්වල මේ අනන්ත විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් වැඩ සිටිය කෙනෙක්. උන්වහන්සේ ලෝකවිදු. අන්න ඔබට බයක් ඇති ගැනීමක් ඇති වුණාට පස්සේ ඔබ සිහි කළ යුත්තේ බුදුගුණ. අනුත්තරෝ පුරිස ධම්ම සාරති මේ ලෝකයේ ඕනම කෙනෙක් අනුශාසනා ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් ඉරුදි ප්‍රාතිහාරයෙන් දමනය කරලා නිවන පිණිස හික්මුවන් උන්වහන්සේ දක්ෂයි. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සාන දෙව් මිනිසුන්ටම පහළ වෙච්ච ගුරුවරයා ශාස්තෘන් වහන්සේ. මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමේ. දෙවියන්ට බ්‍රහ්මයන්ට නිවන් මඟ පෙන්නලා දෙන්නෙත් බුදුරජාණන් වහන්සේමයි. සත්තා දේව මනුස්සාන. ඊළඟට බුද්ධ කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කරා. ගුරු මුෂ්ටි හැටියට තියාගත්තේ නැහැ. මහා කරුණාවෙන් ලෝකයාට මේ මඟ කියලා දුන්න බුද්ධ. භගවා කියන මේ ලෝකේ භාග්‍යවන්තම කෙනා, පින්වන්තම කෙනා. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධ මේ ගුණ දරාගන්න තරම් භාග්‍යවන්ත කෙනෙක්. ඒ නිසා භගවා කියන. මෙන්න මේ බුදු ගුණ ඔබ එකින් එක සිහි කරනවා නම් බුදුගුණ සිහි කරනකොට හිත රාගයෙන් යටපත් වෙන්නේ. බුදුගුණ සිහි කරනකොට හිත ද්වේෂයෙන් යටපත් වෙන්නේ. හිත මෝහයෙන් මුලාවටපත් වෙන්නේ. බිය තැති ගැනීම ලොමු දැහැ ගැනීම යටපත් වෙලා බුදුගුණ මානසිකාරය තුල හිත පිහිටන. අන්න බලන්න ඔබ ජීවිතේ අපට මරණ බය උපදින සමහරට ඇත්තට මරණාසන්න මොහොතක හිතන්න. ඔබේ ඥාතියෙක් ලෙඩෙක් හිතවතෙක් බොහොම අමාරුයි. මරණාසන්න වෙච්ච වෙලාව. මරණ බියෙන් තැතිගත්ත වෙලාව. අන්න ඔබ කළ යුත්තේ කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ දජග්ග සූත්‍රයේ මේ බුද්ධ දේශනා අහලා ධර්මයේ දන්න ශ්‍රාවකෙක් නම් ඒ කෙනාගේ බිය තැති ගැනීම යටපත් කරන්න තියෙන හොඳම උපදේශ තමයි බුදුගුණ සිහි කිරීම. බුදුගුණ සිහි කරවීම. ඒ නිසා අපි පුංචි කාලේ ඉඳන් බුදුගුණ අනන්තයි. අචින්ත්‍ය අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කියන. ඒ අචින්ත්‍ය බුදුගුණ ගැන හිත යම් ප්‍රමාණයකට හරි පැහැදුනා නම් ලැබෙන විපාකයක් අචින්ත්‍යයි. නමුත් අපට බුදුරජාණන් වහන්සේ අනන්ත බුදුගුණ යම් ප්‍රමාණයකට අපේ නුවණට අපිට තේරෙන විදිහට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණවලින් නවාරහදී බුදුගුණ හැටියට චතු විසරද බුද්ධ ඥානයන් හැටියට දස බල ඥාන හැටියට තිසැත්තෑ ඥාන හැටියට සූවිසි ප්‍රත්තිඥාන හැටියට මේ වගේ ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේලාට බුදු ගුණ බුදුවරු දේශනා කරලා තියෙනවා. එයින් දන්න ප්‍රමාණය අඩුගාන ඉතිපිසෝ ගාථාව කුංචි කාලේ ඉඳන් අපි කියපු ගාථාව. බොහෝ දෙනෙකුට මේ ගාථාවන් කටපාඩම් තුනුරුවන් වන්දනා කරන ගාථා. ඒ ගාථාවේ තියෙන අර්ථය බුදුගුණ 9 හරි අර්ථ වශයෙන් තේරුම්ගෙන අර්ථ වශයෙන් විමසන්න පුරුදු වෙන්න. බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් යම් වෙලාවක ආවනම් අන්න ඔබ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කිරීමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාට යම් හේතුවකින් යම් මොහොතක බුදුගුණ සිහි කරගන්න අමතක වුණොත් හිතට බුදුගුණ සිහි වුනේ නැත්නම් එවැනි වෙලාවක ධර්මයේ ගුණ හිතන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාකාතයි මනාකොට දේශනා කරන ලද ධර්මයක් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මුලැමැදාග කල්යාණ සීල සමාධි ප්‍රඥා වලින් යුක්ත සාත්තං අර්ථ සහිත සබ්භාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසීති පිරිසිදු නිවන් මගමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.
ඒ ධර්මයේ කාන්තේ ස්වාක්ඛාතයි. සන්දිට්ඨිකයි. මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන්. මේ ජීවිතේම ඔබට ධර්මයේ හැසිරුණොත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. මේ ධර්මයේ පුරාම තියෙන ගුණයක් සන්දිට්ඨිකයි. අකාලිකයි. ඒ ධර්මයේ ඕනම කාලයකට පොදුයි. මීට අවුරුදු 2500 ගානකට කලින් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙට විතරක් අදාළ ධර්මයක් නෙමෙයි. අකාලික කියන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලයටම පොදුයි. අකාලිකයි. ඒහි පස්සික එව බලව ඇවිත් බලන්න ඕනම කෙනෙකුට මේ ධර්මයට ඇවිල්ලා පැමිණිලා බලන්න පුළුවන්. ප්‍රතිඵල ලැබෙනවා. කොහොමද බලන්නේ? ඕපනයිකෝ තමා තුලින් බලන්න තියෙන්නේ. මේ ධර්මයේ තමාගේ ජීවිතයට ගලපාගෙන තමා තුලිනුයි බලන්න තියෙන්නේ. එහෙම බලනකොට පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම නැන පමණි. තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට මේ ධර්මය අවබෝධ කරගන්න. නුවණ දියුණු කෙනා, වීරියවන්ත කෙනා නුවණ ඉහළට වඩාගෙන රහත් වෙනවා. ඊට ටිකක් අඩුවෙන් වඩා ගන්න පුළුවන් කෙනා අනාගාමී වෙනවා. ඊටත් ටිකක් අඩුවෙන් වඩන කෙනා සකදාගාමී වෙනවා. ඊටත් අඩුවෙන් දියුණු කරගත්ත කෙනා සෝවාන් වෙනවා. ඒ නිසා තම නැන පමණි අවබෝධ කරගන්න පුළුවන් මේ ධර්මය. එතකොට මෙන්න මේ ධර්මයේ තියෙන ගුණ ඔබ එකින් එක සිහි කරන්න. ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ 84000ක ධර්මස්කන්ධේ මේ ධර්මයේ නිසා නේද මේ තුන් ලෝකේ මොන තරම් පිරිසක් මේ ධර්මයේ නිසා ජීවිතේ සැනසුණාද? මොන තරම් පිරිසක් ධර්ම අවබෝධය ලැබුවද? සසර දුකින් මිදුණාද? සතර අපායේ වැටි වැටි යන භයානක සංසාර ගමනෙන් මොනතරම් පිරිසක් නිදහස් වුණාද? අන්න ඔබ සිහි කරන්න. ධර්මී ගුණ සිහි කරන්න. එවැනි වෙලාවක අන්න අර හිතේ දැන් ඇතිවෙච්ච බය, තැති ගැනීම, ලොමු ඩැහැ ගැනීම දුරු වෙලා යන්න. එහෙමනම් ඔබට යම් කිසි වෙලාවක යම් හේතුවක් නිසා බයක් ඇති වුණොත්, තැති ගැන්මක් ඇති වුණොත්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වුණොත් ඔබ කල යුත්තේ බුදු ගුණ හිතන්න. බැරි වෙලාවත් ඔබට බුදු ගුණ හිතා ගන්න බැරි වුණොත් ධර්මයේ ගුණ වශයෙන් සිහි කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විකල්පයක් අපට පෙන්නලා දෙනවා. කෙනෙකුට බයක්, තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වෙච්ච වෙලාවක බුදු ගුණ හිතා ගන්නත් බැරිව ධර්මයේ ගුණ හිතා ගන්නත් බැරි වෙනවා. එවැනි වෙලාවක සංඝ ගුණ හිතන්න. ආර්ය මහා ශ්‍රාවක සංඝයාව ගුණ වශයෙන් හිතන්න. මම සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. මතක තියාගන්න අපි සරණ යන්නේ කාවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝ. භගවතෝ ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ අය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචි පටිපන්න. උන්වහන්සේලාගේ තියෙන ගුණ මේ විස්තර කරන්නේ. සුපටිපන්න, රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරමින් මේ ධර්ම මාර්ගේ ගමන් කරන පිරිසක්. සුපටිපන්න. උජුපටිපන්න, උජු මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. උජුපටිපන්න. ඥායපටිපන්න කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ප්‍රඥාව දියුණු කරනවා. ඥායපටිපන්න, ඥානෙ දියුණු කරනවා. සාමීච පටිපන්න, තමන් අවබෝධ කරගන්නේ ධර්මය, තමන් පුරුදු කරගන්න ධර්මය අන් අයටත් කරුණාවෙන් කියලා දෙනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අඳුනගන්න තියෙන ක්‍රමේ. රාග, දේශ, මෝහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. සුපටිපන්න. උජු මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. උජුපටිපන්න. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිස ඥානීය ප්‍රඥාව වඩනවා. ඥායපටිපන්න. තමන් අවබෝධ කරගන්න ධර්මය, වීරිය වඩන පුරුදු කරන ධර්මය අන් අයටත් කරුණාවෙන් කියලා දෙනවා. එතකොට එවැනි ශ්‍රාවකයෝ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීච පටිපන්න කියන ගුණවලින් යුක්ත ශ්‍රාවකයෝ ඉන්නවා. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා. යුගල 4ක්. සෝවාන් මාර්ගඵල එක යුගලයක්. සකදාගාමි මාර්ගඵල එක යුගලයක්. අනාගාමී මාර්ගඵල තවත් යුගලයක්. අරහත් මාර්ගඵල තව යුගලයක්. එතකොට යුගල වශයෙන් ගත්තොත් 4යි. පුද්ගලය වශයෙන් ගත්තොත් අට්ඨපුරිස පුද්ගලා, පුද්ගලය වශයෙන් 8 දෙනෙක් සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලය.
ධර්මය හඳුන්වන සද්ධානුසාරී ධම්මානුසාරී කියන සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමි ඵලයට පත්වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනා. අරහත්වේ පිණිස මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේ. එතකොට පුද්ගලය වශයෙන් වෙන්වෙන්ව ගත්තොත් 8 දෙනෙක් ඉන්නවා. අට්ඨපුරිස පුද්ගලයා යුගල වශයෙන් ගත්තොත් 4යි. ඒ අය ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණේය. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති මේ ලෝකෙට පහළ වෙච්ච පින්කෙතා. ආගන්තුකයන් වශයෙන් දම්පැන් පූජා කරන්න සුදුසුයි. පින් සලකාගෙන දන් දෙන්න සුදුසුයි. ආගන්තුකයන් වශයෙන් තමන්ගේ ගමකට වැඩම කරොත් ඉක්මනින් සිව්පසෙන් අපෝපස්ථාන කරන්න සුදුසුයි. මිනිස්සුන්ට මේ තුන් ලෝකයාටම පින් අස්වනු නෙලා ගන්න ලෝකයට පහළ වෙච්ච පින්කෙතා. එතකොට මෙන්න මේ ගුණ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා මේ බුදු සසුන සෝභමාන කළමින් වැඩ සිටිය රහතන් වහන්සේලා අනාගාමීයයි සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. එතකොට මේ බුද්ධ ශාසනයේ ඒ ශ්‍රාවකයන්ගේ ගුණ වශයෙන් හිතන් අන්න එතකොට අර හිතේ ඇතිවෙච්ච බය, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැති වෙලා යනවා. මහණෙනි මගේ ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් මෙන්න මේ ක්‍රමයට බිය තැති ගැනීම දුරු කරගන්න කියලා බුදුරජාන් වහන්සේ වදාළා. එතකොට බලන්න සක්‍ර දෙවියන් තමන්ගේ දිව්‍ය පිරිස අමතලා දේශනා කරේ යුද බිමේදී යම් බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් සක්‍ර දෙවියන්ගේ කොඩිය දිහා බලන්න. එහෙම බැරි වුණොත් ඊසාන දෙවියන්, වරුණ දෙවියන්, ප්‍රජාපති දෙවියන් අර යුද පෙරමුණේ යුද්ධ කරන සෙම්පති දේවතාවරුන්ගේ කොඩි දජ දිහා බලලා අපේ නායක සෙම්පතිවරු ඉදිරියේ ඉන්නවනේ මම මොකටද බය වෙන්නේ කියලා බය තැති ගැනීම නැති කරගන්න කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සක්‍ර දෙවියන් එහෙම කිව්වට සක්‍ර දෙවියොත් බය වෙන කෙනෙක්. කෙලෙස් සහිතයි. ඔබ මතක තියාගන්න දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවියනුත් බය වෙනවා, තැති ගන්නවා. අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වැඩ සිටිනකොට වසවර්ති මාරයා දසබිම්බරක් මාර සේනා පිරිවරාගෙන එනකොට දෙවියෝ පවා බියේ තැතිගෙන පලා ගියා කියලා සඳහන් වෙනවා. අර මහා බියජනක හඬ ඇති වෙනකොට දෙවියනුත් උන්වහන්සේව අතහැරලා බියේ පලා ගියා ඒ වෙලාවේ. දෙවියන් කියන්නේ බය ඇති වෙන තැති ගන්න පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පෙන්වුවේ මහණෙනි නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් බුදු ගුණම හිතන්න. ධර්මයේම ගුණ වශයෙන් හිතන්න, සංඝ ගුණම හිතන්න. මෙන්න මේ තුනුරුවන් ගුණ සිහි කිරීම ඔබ ජීවිතේ පුරුදු කරගන්න. පුරුදු කරාට පස්සේ පුරුද්ද බලවත් කරගන්න හරි ලේසි. ඊට පස්සේ කවුරුත් අපි ළඟ ඉඳලා කිව්වේ නැතත්, අපිට මතක් කරේ නැතත් ඔබට බයක් වෙච්ච ගමන්, හිතට බයක් ඇති වෙච්ච ගමන් බුදු ගුණ මෙනෙහි වෙනවා. ධර්මයේ ගුණ සිහි වෙනවා. සංඝ ගුණ සිහි වෙනවා. අර්ථ වශයෙන් සිහි කරා. බය වෙලා තැති අරගෙන ඉතිවිසෝ භගවා භගවා කියලා ඔබ දන්නවා සමහරුන්ට ඉතිවිසෝ ගාතාවත් පැටලෙනවා බය වුණාට පස්සේ. ඒක බයට කටපාඩමින් කියාගෙන යන මන්ත්‍රයක් නෙමෙයි. ගුණ වශයෙන් හිතන්න කියලා කියන්නේ. ගුණ මෙනෙහි කරන්න. හැබැයි ඒ ගුණ වශයෙන් සිහි කරන්න නම් ඒ ගුණ බණ අහලා අර්ථ වශයෙන් දැනගෙන බුදු ගුණ ගැන හිත පහදවා ගත්ත කෙනෙකුට හරි ලේසියි. ඒ පිණිස ඔබ මේ ධර්මයේ ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ පුරුදු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ යන ගමන තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දෙවියන්ගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ පවා ලබාගෙන මේ ගමන යන ආකාරය පෙන්වනවා. මතක තියාගන්න දෙවියන් පිහිට වෙන්නේ, දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද මිනිස්සුන්ට ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන්නේ ඔබ දෙවියන්ගෙන් ඉල්ලන නිසා ලැබෙනව නෙමෙයි. සමහර වෙලාවට මිනිස්සු දෙවියන් කියලා හිතාගෙන ඉල්ලද්දී යම් යම් අමනුෂ්‍යයෝ නපුරු බලවේග
දෙවියන් බලන්නේ නැති මිනිස්සුන්ගේ ගුණධර්ම නැත්නම් දෙවියන් පිහිට වෙන්නේ නැහැ. දෙවියන් අහක බලන. ඔබට දෙවියන් පිහිට වෙන්නේ ඔබ තුල සද්ධාව දියුණු නම්. ඔබ තුල සීලය දියුණු නම්. සුත ත්‍යාග ප්‍රඥා ඒවට කියන්නේ සීක බල. ඒවල් වඩන අය තමයි දෙව්ලොව උපදින්නේ. ඔබ තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා බලවත් නම් බුදුරජාණන් වහන්සේ සංඛාර උප්පති සූත්‍රය වගේ දේශනාවල විස්තර කරලා අපට පෙන්නනවා කෙනෙකුට හිත පිහිටවල පවා සුගතියේ ඒ දිව්‍ය තලවල උපදින්න පුළුවන්. ඒ නිසා පින්වතුනි දෙවියන් කියන්නේ මරණාසන්න මොහොතේ පිනක් බලවත් වෙලා පිනේ විපාක හැටියට සැප සම්පත් විඳින පිරිසක්. ඒ අයගේ පිනට අනුව අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය මහා බල සම්පන්න දේවතාවරු ඉන්නවා. මේ පොළොව මට්ටමේ ඉන්න යම් යම් දේවතාවරු ඉන්නවා. ඒ අයට අපි හඳුන්වනවා පොළොවාසී භූමාටු දෙවිවරු. ඒ පොළොව මට්ටමේ ඉඳන් යොදුන් 42000ක් දක්වා චාතුම් මහරජික දිව්‍ය තලයේ පිහිටනවා. භූමාෂ්ට ආකාශට හැටියට පොළොව ආශ්‍රිත සහ අහසේ විමන් මවාගෙන ඉන්න දේවතාවරු හැටියට. එතන ඉඳන් තවත් යොදුන් 42000ක පරාසයක් තුල ඉහළ තව්තිසා දෙව්ලොව අපි මේ කතා කරපු සක්‍ර දෙවියන් ඉන්න සුරාසුර යුද්ධ ඇති වෙන තව්තිසා දෙව්ලොව මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84000ක් ඉහළ අහසේ තියෙන. මේ හැම දිව්‍ය තලයක්ම යොදුන් 42000 බැගින් දුරක පිහිටලා තියෙන බව අටුවා ආදී පසු කාලීන මේ පොත්පත් සහ බොහෝ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. එතකොට යාම දිව්‍ය තලයේ තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ඉහළට ඒ දිව්‍ය තලවල ඒ අයගේ පිනේ ස්වභාවය මත තමයි ඒ දිව්‍ය ලෝකවල සැප සම්පත් පහළ වෙන්නේ. ඒ නිසා පින්වතුනි හැබැයි දෙවියන් කියන්නේ කාම ලෝකයට අයිති පිරිසක්. කෙලෙස් සහිත. ඒ නිසා තමයි ඒ අයට පවා බියත් ඇති ගැනීම ඇති වෙන්නේ. ওই සුරාසුර යුද්ධ කියන්නේ ගැටුම්. එතකොට ඊවැ පවා යම් යම් ගැටුම් ආරවුල් යුද්ධ බියත් ඇති ගැනීම ඇති වෙන අවස්ථා ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ දෙව්ලොව යම් රැකවරණයක් කෙටි කාලීනව කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. කෙටි කාලීනයි. දෙවියන්ටත් පිහිට ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදීමමයි. ඒ නිසා මේ දෙවියන්ට මිනිස්සුන්ට බ්‍රහ්මයන්ට පවා තුන් ලෝකයාටම තියෙන එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැසිරිලා ධර්ම මාර්ගේ ගමන් කරලා මේ භයානක සතර අපායෙන් මිදිලා නිවන කරා යන මාර්ගේ ඒකායන නිවන් මඟ ඒ මාර්ගයේ තමයි ගැලවෙන්න තියෙන එකම මාර්ගය. පින්වතුනි මොන තරම් බල සම්පන්න දෙවියෙක් වෙලා දිව්‍ය තලයේ හිටියා කල්ප ගානක් දිව්‍ය සැප සම්පත් විඳින්මින් දෙව්ලොව හිටියා කියන්නේ. ඒ පිනත් ගෙවිලා අවසන් වෙනවා. පින කියන්නේ විපාක දීලා අවසන් වෙන දෙයක්. බොහෝ වෙලාවට පින අවසන් වෙනකොට ඊළඟට අකුසලයක් මතුවුනොත් දෙව්ලොවින් චුත වෙලා නිරේ වැටෙන්නත් පුළුවන්. තිරිසං අපාය වැටෙන්නත් පුළුවන්. പ്രേත අපාය අසුර අපාය වැටෙන්නත් පුළුවන්. ඒ නිසා දෙව්ලොව කියන්නේ හැමදාම රැකවරණයක් ඇතුව ඉන්න පුළුවන් සදාකාලික තැනක් නෙමෙයි. తాවකාලික යම් පිනක විපාකයක් විඳින්මින් ඒ පිනට අනුව ටික කාලයක් ඉන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපට දෙවියන්ටත් මිනිසුන්ටත් අපි කාටත් නිවන් මඟ පෙන්වන ශාස්ත්‍රූවරයෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙකයි අපි මනුලොව ඉන්නේ. සත්තා දේව මනුස්සාන. දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඔබ මම අපේ පිනකට අපිට ඒ බුදුන් සරණ යන්න ලැබුණා. උන්වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මයේ තුල යම් මට්ටමකින් හරි හිත හදාගෙන ගුණධර්ම පුරමින් වීරිය වඩමින් අනේ කොහොම හරි මේකෙන් ගැලවෙන්න මිදෙන්න තියෙනවා නම් කියන අදහසෙන් ධර්ම මාර්ගේ පුරුදු කරන්න අපට වීරිය ඇති වුණා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ඒ වීරිය වැටෙන්න දෙන්න එපා. අතට ලැබිච්ච අවස්ථාව ගිලිහෙන්න දෙන්න එපා. අප්‍රමාදීව ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ඔබ හැම දිනාටම මේ වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන පින්වතුන්ගේ ප්‍රධානම අරමුණ තමන් නමින් මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඒ අතර 2009 අගෝස්තු 25 වෙනි දින මිය පරලොව යන්නට යෙදුණු වැලිහේන ගමගේ සෝමදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම පරලොව සැපත්වන්නට යෙදුණු වැලිහේන ගමගේ සුජිත් ගාමිණී සොහොයුරාට පින් අනුමෝදන් කිරීමත්, වරුණි ගමගේ මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන පරලොව සැපත්වන්නට යෙදුණු වැලිහේන ගමගේ ඩේවිඩ් දයාබර පියාණන්, ඒ වගේම පර්ල් චන්ද්‍රා ජයතිලක ආදරණීය මෑණියන් ඇතුළු මේ මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත්, ශාන්ති ගමගේ මහත්මියගේ පරලොව සැපත් වූ ආදරණීය ස්වාමිපුරුෂයා වන RAA පෙරේරා මහත්මයාට පින් අනුමෝදන් කිරීම, වැලිහේන ගමගේ ජුවානි සප්පුහාමි මහත්මයා පරලොව සැපත් වූ, ඒ වගේම AL රොෂිනා හාමි අත්තා ඇතුළු මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් දීම අරමුණු කරගෙනයි අද ධර්ම දේශනාවේ ප්‍රධානම දායකත්වය වෙන්නේ. ඉතින් මේ මියගිය නම් සඳහන් කරපු සියලු ඥාතීන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ප්‍රින්ස් ගමගේ, හර්ෂි ගමගේ, වරුණි ගමගේ, ශාන්ති ගමගේ කියන ඒ පින්වත් පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ. ඉතින් එයාගේ අරමුණ තමයි ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදය, සුජීවත්ව සිටින මිමි වික්‍රමරත්න දයාබර මෞතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාදය, ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත්, බණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දිනාටම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් බණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක්, පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ප්‍රින්සි ගමගේ, හර්ෂි ගමගේ, වරුණි ගමගේ, ශාන්ති ගමගේ යන පින්වත් පිරිසගේ පින්බර දායකත්වයෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණු වූයේ 2009 අගෝස්තු මාස 25 වන දින මියගිය වැලිහේන ගමගේ සෝමදාස පියාණන්ට, වැලිහේන ගමගේ සුජිත් ගාමිණී සොහොයුරාටත්, එමෙන්ම වරුණි ගමගේ මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන පරලෝ සැපත් වැලිහේන ගමගේ ඩේවිඩ් දයාබර පියාණන්ට සහ පර්ල් චන්ද්‍රා ජයතිලක ආදරණීය මෞතුමියටත් පරලෝ සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීමත්, ශාන්ති ගමගේ මහත්මියගේ පරලෝ සැපත් ආදරණීය ස්වාමි පුරුෂයා වන RAA පෙරේරා මහත්මයාට පින් අනුමෝදන් කිරීමත්, වැලිහේන ගමගේ ජුවානිස් අප්පුහාමි මුත්තා ඇතුළු නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමයි. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා